साधु साधु साधु। नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स। नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स। नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स। साधु साधु साधु। දැයි අපි එහෙනම් මේ වෙලාව යොදාගෙන තියෙන්නේ සති පර්යංකයකොත් සති සක්මනකට පස්සේ ඒකට අනුග්‍රහිතයක් කිරීම සඳහා ඒ අනුග්‍රහිතය සඳහා මෙතන ඉන්න රැස්ව ඉන්න පිරිසෙන් හරි Zoom එකේ ඉන්න පිරිසෙන් හරි සුදුසු මාතෘකාවක් යෝජනාවක් වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. මෙතන තම අලුත් නම් කීපයක් දකිනවා. ඒගොල්ලන්ට මොන හරි අහන්න කරන්න තියෙනවා නම් කරුණාකරලා කතා කරන්න. iPhone කියලා එකක් තියෙනවා නම සඳහන් කරුවා නම් හොඳයි. Lenovo Tab 10 කියලා එකක් තියෙනවා. ඒකෙත් තම සඳහන් කරුවා නම් හොඳයි. එතකොට අපි දන්නවා කවුද ඉන්නේ කියලා. පොතමාක් කරන්න නෙමෙයි. එතකොට අපේ වැඩසටහනට සම්බන්ධ වෙච්ච කෙනෙක් නැත්නම් ඔකේ කෙනෙක් කියලා දැනගන්න පුළුවන්. හොඳයි. ඒ මතක් කිරීමත් එක්ක එහෙනම් Lenovo Tab 10 වලට යනවා. මයික් එක ඔන් කරලා තියෙන නිසා. ස්වාමීන් වහන්සේ අපි ධර්මසිරි හොඳයි 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 හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි. එහෙනම් හරි සවනනවන පටන් ගන්න. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. වෙනදා මෙන් පරයන්කයකුත් සක්මනකුත් නොවේ ස්වාමීන් වහන්සේ. සෙනසුරාදා උදේ ඉඳන් නැගිට මොහොතේ පටන් කය ඉතා අපහසුවක් දැනුණා. හිසේ බරගතියත් ඇඟට දැනුණු අපහසුතාවයත් එන්නම ප්‍රබල වෙනවා. වාරු නැති කයක්සේ දැනෙනවා. ඉතා අපහසුතාවයෙන් පෙරණු අතර හිසේ කැක්කුමත් නොයෙකුත් ආකාරයේ දැනෙන ඇඟට දැනෙන වේදනාවත් ඉතා ප්‍රබල වෙනවා. මෙය සාමාන්‍ය ජීවිතයේ උදේ පටන් ගත්ත මොහොතේ පටන්මයි. බෙහෙත් කළේ එහෙත් කිසි සුවයක් ලැබුණේ නැත. පසුව මදක් අඩු වූ බැවින් ගෙදර වාතාවරණයේදී ඉතා සංසුන් බැවින් වාඩි වූ තැනම වාඩි වූ ආසනයේම භාවනාවට සතිමත් වූවා. විනාඩි 30ක එලාම් එක තැබුවා. කය නිරීක්ෂණයේදී මුලින්ම හිස බරගතියත් කොන්දේ සහ බඩ සම වේදනාවක් දැනුණා. අත් දෙක පාදයේ ඉතා සැහැල්ලුයි. ටිකෙන් ටික කයම සැහැල්ලු ස්වභාවයක් දැනුණා. ඒත් පිටේ සහ බඩේ වේදනාව සියුම්ම දැනේ. අංශු වශයෙන් මුළු කයමත් දැනේ. දැන් මුළු කයම නිරීක්ෂණය වේ. ලෑල්ලක ඇල වූ කොළයක්සේ දිස්වේ. මුළු කයම එකක්සේ දිස්වේ. වරින් වර මැදින් එන සියුම් වේදනාවක් දැනේ. ඒ කොන්දේ වුවත් කොන්ද කියා ප්‍රකට නැත. හිසේ බරකතිය සමග යමක් ගුලිවි එන ආකාරයක් දිස්වුවා. පහළ සිට පටන්ගත් යමක් රශ්මියක් ඉහළට ගොස් හිස් ප්‍රදේශයේ වියතක් වුවත් වියතක ප්‍රමාණයක් නොව අනුමාන ප්‍රමාණයකින් එළියට යූ ආකාරයෙන් විහිදෙනවා. ඉතා විශාල ආකාරයෙන් විහිදේ. ආලෝකය වුවත් එය ආලෝකයද කියා විශ්වාස කරගත නොහැක.
විශ්වයට මුදා හරිනසේ වලාකුළු නැති අවකාශයකුත් ඉතා ප්‍රබල ආලෝකයකුත් දිස්සුවා පැහැදිලි කිරීමට නොහැක. ඒ දෙසම බලා සිටියා. සෑහෙන වේලාවක් නැවත කය නිරීක්ෂණයට යොමුවා. මුළු කයම කුරුළු පිහාටුවක්සේ දැනේ. අවයව ප්‍රකට නැත. මුලදී ලෑල්ලක ඇල වූ කොළයක්සේ දිස්සුවත් රවුම් හැඩයක් ආකාරයට දිස්වේ. එසේ එහෙත් මැද සියල්ල හිස්ව ඇති බව පෙනේ. ආස්වාස ප්‍රාශ්වාසයට යොමු වූවා. ආස්වාස ප්‍රාශ්වාසය සොයා ගැනීමට නොහැක. සෑම තැනම සෙව්වා. ඒ මා සිතාමසා කර දෙයක් නොව ආයාසයෙන් සිදුවකි. සියුම් උදරය පපුව කියා ප්‍රකට නොවුවත් නැවති තැනින් තැනින් සෙව්වා. එහෙත් නැත. මේසා සියුම් වූ කය දෙස බලා සිටියමි. නාසය ප්‍රකට නොවුවත් යම් තැනක නැවති හුස්ම රැල්ලක්වත් වැටේද කියා බැලුවා. කට කම්මුල් වලින් සිනානුවත් ඉතා ප්‍රබෝධයෙන් සිනා සෙනස් ගතියකුත් දිස්සුවා. එය වචනයෙන් විස්තර කර නොහැක. චිත්‍රයක්සේ දැනේ. එලාම් එක වැදුනා. ඇස් ඇරියා. මදක් එය වැදෙද්දී ඇස් ඇරියේ නැත. මදක් එය වැදෙද්දීම කය දෙස බලා සිටියා. කය එසේමයි. හිසේ සිට පාදාන්තය තෙක් නොදැනේ. ෆෑන් එකේ සුළඟ පවණක් යාන්තමට කයට දැනේ. මදක් ඇස් ඇර එලාම් එක ඔෆ් කර නැවත කය දෙස නිරීක්ෂණයට යොමුවා. අලංකාර ගිනිදළු පාට රශ්මියකි. එය ඉතා ප්‍රබෝධයෙන් බලා සිටියේදී ස්වාමීන් වහන්සේගේ උපදෙස් මත පෙනෙනවා යනුවෙන් ටික වේලාවක් නිරීක්ෂණය වෙද්දී අවර්ණ වී බොද වී ගියා. නැවත ආස්වාස ප්‍රාස්වාස දෙසිත යොමු වූවා. එයද සිතාමතා නොවේ. ඒ දෙස ආශ්චර්යයක් මෙන් බලාගෙන සිටියා. සෙව්වේ ආස්වාස ප්‍රාස්වාසය නොව කිසිවක් නැති කය දෙස. කයක් කෙසේ පවතීද යන්නයි. ඇන් පෙළෙති තුඩක තරම්වත් දෙයක් සොයා ගැනීමට නොහැකිව ඒ දෙස බලාගෙන සිටියා. ස්වාමීන් වහන්සේ මේ පර්යංකය මාගේ ජීවිතේ කවදාවත් නොදැකපු අත්දැකීම් රාශියකි. සති 4ක 5ක පමණ සිටම පිටේ සහ බඩ ප්‍රදේශයෙන් ඉතා ශක්තියක් පිට වෙන බව නිතරම ජීවිතයේ උදෑසන සිටම රාත්‍රී කාර්ය වෙන තෙක්ම පෙර දිනයන්හි දිස්සුවා ස්වාමීන් වහන්සේ. එපමණ. හොඳයි. ඕකේ. කවද පර්යංකය කියලාද සඳහන් කිව්වේ? ස්වාමීන් වහන්සේ මේ එක පර්යංකයක් ස්වාමීන් වහන්සේ සෙනසුරාදා ස්වාමීන් වහන්සේ. සෙනසුරාදා මට වැඩසටහනට සහභාගී වෙන්න බැරි වුණා ස්වාමීන් වහන්සේ. ඒසා අපහසුම දවසක් ස්වාමීන් වහන්සේ. එතකොට ඊට පස්සේ පර්යංක ඊට පස්සේ සතිය වැඩුවද නැත්නම් ඊට පස්සේ ස්වාමීන් වහන්සේ දිගටම කරගෙන ගියා. මම නදන සහෝදරියටත් මේක එහෙම යව මොකද මට යම් තැන් මේ නිවැරදි කරන්න හිතුනොත් කියන අදහස ආපු නිසා මම WhatsApp මාර්ගයෙන් මේක නදන සහෝදරියට යවම මේ විදිහටම ඉදිරිපත් කරන්න කියලාත් මට අවවාද කරා. දිගටම වැඩි වාර ගානක් පර්යංක සක්මන කරන්න කියලා කිව්වා. ඒ විදිහටම දිගටම කරගෙන යනවා ස්වාමීන් වහන්සේ දැන්. ඔව් දැන් මට අහන්න ඕනේ ප්‍රශ්නේ මේකයි. දැන් ඔය වාර්තාවට පස්සේ ඔය වගේ සංසිද්ධියක් වුණාද නැත්නම් ඒ සෙන්සුරාදා විතරද දුන්නේ? මේ තාම හැමදාම ස්වාමීන් වහන්සේ කය සැහැල්ලුයි, ඊටාම සැහැල්ලුයි. අද සක්මනේදී යටිපතුල දැනුනේ නැහැ ස්වාමීන් වහන්සේ. යටිපතුල ප්‍රකට නැහැ. මට මොනවාද කාෆ් මසල් එකේ ඉඳන් තමයි සියුම්ම කය දැනුනේ. ඒ ආකාරයට තමයි පර්යංකයත් ඉතා සැහැල්ලුයි ස්වාමීන් වහන්සේ. මේ දවසට කලින් දවසේ මරණාසන්න පර්යංකයක් තමයි ස්වාමීන් වහන්සේ පර්යංකයක් තමයි ස්වාමීන් වහන්සේ කරේ. එදා හිතුණා මම පොඩ්ඩක් ස්වාමීන් වහන්සේ අවසරයි මේ එදා මට හිතුණා ස්වාමීන් වහන්සේ එදා
වෙනදට වගේම මරණාසන්න මොහොතක් නොවුනත් ඒත් මරණාසන්න පර්යංකයක් ස්වාමීන් වහන්සේ දෙතුන් වතාවක් හයියෙන් කෙඳිරි ගෑවිලා ඉකි ගහන ගතියකුත් දැනුණා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ වෙන විදිහකට කියනවා නම් ඔය දැන් ඉදිරිපත් කරපු වාර්තාව වගේ වාර්තාවක් ඊට පස්සේ සිද්ධ වුනේ නැහැ කියන එකද කියන්නේ. නෑ ස්වාමීන් වහන්සේ මේ වගේ වතාවක් නෑ ස්වාමීන් වහන්සේ. හරි. එතකොට දැන් ඔය ඒ වාර්තාවට පස්සේද ඔය මරණ මොහොත වගේ එකක් දැනුණා කියලා කිව්වේ. නෑ ස්වාමීන් වහන්සේ මේ සෙනසුරාදට කලින් දවසේ රෑ තමයි ස්වාමීන් වහන්සේ එදා පර්යංකෙත් තමයි ඒක දැනුනේ. මරණ මොහොත වගේ දැනුනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ඔය බලයක් ඇවිල්ලා ඒ බලය පිට වෙනවා වගේ එක දැනුනේ නැහැ ඊට පස්සේ සෙන්සුරාදායින් පස්සේ කිසිම දවසක. දැනට ස්වාමීන් වහන්සේ පිටෙනුත් උදරයනුත් හැම වෙලාවකම ස්වාමීන් වහන්සේ සතිමත් වෙනකොට ශක්තියක් පිට වෙනවා කියලා තේරෙනවා ස්වාමීන් වහන්සේ. පර්යංකෙනුත් එහෙමයි ස්වාමීන් වහන්සේ. සක්මනේදී ප්‍රබලව දැනෙනවා පිටෙන් නම් අති ප්‍රබලව දැනෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට පර්යංකයේදී කොහොමද දැනෙන්නේ? පර්යංකයේදී සක්මනේදී තරම් ප්‍රබලව දැනෙන්නේ නැතුනට කය ඊටාම සැහැල්ලු නිසා ස්වාමීන් වහන්සේ මේ දැනෙන දේ ඊටා සියුම් ස්වාමීන් වහන්සේ. හොඳයි. ඒක වෙද්දී බයක් සැකක් ඇති වෙනවද නැත්නම් නෑ ස්වාමීන් වහන්සේ. දැන් ඔක පැහැදිලිව කිව්වා බොහොම සැහැල්ලුයි සුමුදුයි සුමටයි සතුටුයි කියලා ඔය සංසිද්ධිය සිද්ධ වුණාම ඉතින් ඔය සංසිද්ධියෙන් සිද්ධ වෙන දේ තමයි අපි මෙච්චර කල් තද කරගෙන අල්ලගෙන හිටපු දේවල් අතහැරලා කියන එක. අපේ සීලේ පොඩ පෙළ ගැහෙනවා යන ප්‍රතිපදාව පිළිබඳ සැකයක් නැහැ කියන එක. එතකොට මේවා මගේ කියලා අල්ලන්න දෙයක් නැහැ කියන එක වගේ දේවල් වලට ඉඩ දෙනවා කියන එක තමයි ඔය සංසිද්ධියෙන් කියවෙන්නේ. මේක පැහැදිලිව කියවෙනවා ඔය සංසිද්ධිය වෙන්නේ ඉස්සෙල්ලා දවසේ මරණාසන්න වගේ දැනුණා කියලා. ඒ කියන්නේ මරණ වේලාවට අපි යන්න දෙන්නේ නැහැ තද කරලා අල්ලනවා. ඔච්චරයි වෙනස. ඉතින් මේ මරණ මොහොත වගේ මොහොත අත්විඳපු කෙනෙකුට මැරෙන වෙලාවට මොකද කරන්න ඕන කියලා දැන් දන්නවනේ. ඊට පහුවෙන්ද ඒ මැරෙන වෙලාවේ කරන්න ඕන එක කෙරුවා. ඉතින් මැරෙන වෙලාවට හුඟ දෙනෙක් කරන්නේ එහෙම යන්න දෙන්නේ නැතුව ඕක තද කරලා අල්ලගන්න. තද කරලා අල්ලගන්නේ වෙන මොකුත් තියෙන්නේ නැහැ. මේ වටේ ලෝකේ තියෙනවා අල්ලගෙන තියෙනවා. මේ මම කියන එක නැති වෙයි කියන එකට බයක් තියෙනවා. ඒ හින්දා තද කරලා අල්ලනවා. එතකොට මැරෙන්නේ දුක් විඳලා. දැන් මැරෙන වෙලාවට ඔන්න ඔය දැන් කෙරුවා වගේ දෙයක් කරන්න පුළුවන්. ඒක මැරෙන්නම ඕනේ නැහැ. ජීවත් වෙලා ඉද්දි මරණය අත්දකින්න පුළුවන් විදිහක් තමයි බුදුහාමුදුරුවෝ දීලා තියෙන්නේ. ඉතින් ඕක කොහොමම කරන්න බලන්න මේ තව මේ ඊළඟ සුමානේ එහෙම නැත්නම් අපි ආයි සෙනසුරාදා හම්බ වෙනවනේ. එතකොට ඔය දවස් කීපෙදී බලන්න කොහොමද පරයන්කේ වෙන්නේ කියලා. මේ එතකොට අපි තව පොඩ්ඩක් ඔය ගැන කතා කරන්න පුළුවන්. කොහොමුණත් මේ ඔය කිව්වා වගේ ඕක ඉතින් ලොකු මන්සන්දියක්. භාවනා ජීවිතේම ලොකු මන්සන්දියක්. තමන්ගේ ජීවිතේත් මන්සන්දියක්. ඉතින් හොඳයි බොහොම හොඳට යනවා. ඉතින් ඔය දිගටම කරන්න තමයි දැන් ඉතින් තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වීම පුදුම හේතු වාසනායි. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි නිබ්බාන පච්චය හෝතු. සිල්කනෝන මොකෝ කියන්නේ? මටත් පොඩි කවටහනක් තියෙනවා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඇතුළු සෑම දිනාටම. සරණයි. සීල් රත්නයේ ජීවිතේ පූජා කළ සක්මන පටන් ගන්නවා. මම දකුණු වශයෙන්ද උසනවා ගෙන යනවා. තබන වශයෙන් සක්මනේ යනවා. යටිපතුලේ බුබුලු තියනවා. ඒවා පොඩි කර කර යනවා වගේ තමයි දැනෙන්නේ. යටිපතුලේ සිට හිසටම හිරි වැටීම සැහැල්ලු බව තියෙනවා.
හිස තුලින් සියුම් ශබ්ද ඇසෙනවා. ටිකිස් ටිකිස් කියලා වගේ ශබ්ද ඇසෙනවා. උගුරේ සෙම හිර වෙලා තියෙනවා. කට ඇතුළ ඇලිලා වගේ තියෙනවා. බඩට රස්නය වැක්කිරෙන ගාන වාර ගාන දැන් අඩුයි. රස්නේ ටිකක් අඩුයි ස්වාමීන් වහන්සේ. මට බෙල්ලේ අමාරුවක් තිබුණා අවුරුදු 18කට කලින් බෙල්ලේ කොලර් එකක් දැම්මා. තාම බෙල්ලේ අමාරුවක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඊයේ බෙල්ලට එක්සයිස් එකක් දුන්නා කියලා තමයි හිතුනේ මේ නදන මට කිව්වා එහෙම ඒවා આવතින් කරන්න එයා දැනුවත් කළා තිබුණා හින්දා ඉතින් මම ඒක කරා මම භාවනාවේ යන ගමම මේ ඉස්සරහට තමයි මම අත් දෙක තියාගෙන යන්නේ ඊට පස්සේ උරහිස වම් මතට කැරකැවීමක් සිද්ධ කරා උරහිස ඇකිලුවා එතකොටම මේ ඔළුවේ පුදුම අමාරුවක් ආවා ස්වාමීන් වහන්සේ නිකන් කඩි ගුලක් ඇවිස්සුවා වගේ මේ ඊට පස්සේ මට ඒක හිතා ගන්න බැරි වුණා මොකද්ද කියලා දරා ගන්න බැරි වුණා මේ පිස්සු වැදිලා වගේ තමයි එතන ඒ වෙලාවේදී නිකන් මොකද්ද හිතා ගන්නම බැරි වුණා මොකද්ද උනේ කියලා ඒ වුණාට මම සක්මනේ දිගටම ගියා දැන් කවුරු හරි දැක්කනම් හිතයි මේ කෙන්ඩි ගගා මොනවා හරි කියෝ ගියාද කියලා මට හිතුණා මේ එහෙම තමයි ස්වාමීන් වහන්සේ ඊයේ සක්මනේ උනේ දැන් සමහර වෙලාවට භාවනාවේදී නෙවෙයි නැති වුණත් අර පිටේ කරන්ට් එකක් ඇවිල්ලා ඒක පිච්චි යනවා වගේ එහෙම ස්වරූපත් තියෙනවා එහෙම තමයි ස්වාමීන් වහන්සේ සක්මනේ පරයන්කයක් කියන්නේ ආනාපානින් හුස්ම දිහා බලනකොට මේ ඉස්සර උඩින් හෙලිකොප්ටරයක් වගේ කැරකැවිලා ගියා. ඒක දිගටම සිද්ධ වෙලා අවකාශයට ගියාද නැද්ද කියලා මතකයක් නැහැ. පනාවකින් හිස පීරනවා වගේ දැනෙනවා. හිස මුදුනේ සිට දකුණු කන දෙසට දකුණු අතට පිටට මුළු ඔළුවටම මේ කරන්ට් එක වගේ එක යනවා. ඊට පස්සේ මුළු ඔළුවම හිරි වැටිලා බෙල්ල මුල කෂේරුව රිදීමක් දැවිල්ලක් රත් වීමක් සිද්ධ වෙනවා. බෙල්ල ඉදිරිපසින් පිටුපසින් කූරු දෙකක් හරහාට හිසේ සිට ගහලා වගේ එහෙම දැනීමකුත් තිබුණා ස්වාමීන් වහන්සේ. ඔළුව ඇතුලෙන් භ්‍රමණයක් යනවා ඔළුවේ ඇතුලෙන් ඇඟ දිගෙත් යනවා ඔළුවේ වේගවත් ඔළුවේ භ්‍රමණය ඇඟ තුලින් සික්සැක් ක්‍රමයට භ්‍රමණයක් යනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ බෙල්ල පහතර කඩන් වැටිලා නිදිමතත් එක්ක ගත පමණක් සිට නැති එහෙම ගතියකුත් තිබුණා පහුගිය ටිකේ හොඳයි පරයන්කයි සක්මනයි දෙකම බොහොම දැන් තියෙන තත්ත්වයේ හැටියට බොහොම ශීඝ්‍ර විදිහට යනවා ඔය කියන විදිහට වෙන්නේ හිත කයට ඇවිල්ලා දැන් පාරිශුද්ධිය වෙන්න පටන් ගත්තට පස්සේ අපේ මේ හැම සෛලයක් අස්සටම හිට යනවා. ඒත් යද්දී අපි මේ කයක් කියලා තියාගෙන ඉන්නේ කච්චාරු ගොඩක්. ඒ කච්චාරු ගොඩ පිරිසිදු වෙනවා එක එක ආකාරයට. ඒ පිරිසිදු වෙන එක තමයි මේ ඔය අත්විඳින්නේ. ඉතින් ඒ අත්විඳිද්දී එක වෙලාවකට එක පැත්තකින් රස්නේ පිට වෙනවා අනිත් පැත්තෙන් දුම් පිට වෙනවා අනිත් පැත්තෙන් සෙම පිට වෙනවා. ඔච්චර තමයි යෝක ඇතුලේ තියෙන්නේ. ඉතින් ඔය සිද්ධ වෙන එක දිහා බලාගෙන ඉන්න පුළුවන්කම තමයි යෝගියක් කියලා කියන්නේ. ඒකට තමයි වීර්ය කියලා කියන්නේ. ඒකට තමයි ධම්මවිචය කියලා කියන්නේ. ඉතින් ධම්මවිචය දැනටමත් පටන් අරගෙන දැනටමත් වැඩි සිද්ධ වෙගෙන යනවා. දැන් මෙතන තියෙන එකම දේ තමයි තව පියවරක් ඉස්සරහට යනවා. ඉතින් එහෙම ඉස්සරහට යද්දී කොහොමත් O level වලට වැඩිය A level අමාරුයි. ඉතින් ඒකට සූදානම් ශරීරය කියලා හිත තියාගෙන ඒකට සූදානම් ශරීරය කියලා වීර්ය අරගෙන යන්න මට ඇඟිලි ගහන්න දෙයක් නැහැ. ඔය යන්නේ බොහොම හොඳයි. කොහොම යම් කියලා තමයි කියන්නේ. ස්වාමීන් වහන්සේ මේ රැයට නිදා ගන්න ගියාම අර බඩේ කැළඹිලි කකුල් දෙකෙනුයි මේ හිසෙනුයි මේ පිට වෙන ගතිය වැඩි නිදා ගන්න ඇඳට ගියාම ස්වාමීන් වහන්සේ. ඒකට හේතුව තමයි දැන් අපේ හිත කයට ඇවිල්ලා තියෙද්දී මේ කය කියන එක නිතරම ගැසි අංශු වලින් තමයි තියෙන්නේ. අපිට අංශු බලන්න වෙලාවක් නැහැ. අපිට බලන්න තියෙනවා අල්ලපු gedara දේ.
අපිට බලන්න තියෙනවා ළමයින්ගේ දේවල්. අපිට බලන්න තියෙනවා ළමයින්ගේ දේවල්. අපිට බලන්න තියෙනවා පාන් රාත්තල කීයද ගෑස් කීයද කියලා. ඉතින් ඕවා බලන්න ගියම මේ ශරීරය බලන්න වෙලාවක් නැහැ. හැබැයි දැන් වෙලා තියෙන්නේ අර ඔක්කොම තියෙද්දී දැන් අපිට පුළුවන් වෙලා තියෙනවා මේ හිත ශරීරයට ගන්න. හිත ශරීරයට ගත්තට පස්සේ හිත දන්නවා මම දැන් ගෙදර ඇවිල්ලා ඉන්නවා කියලා. ඒ ගෙදර ඇවිල්ලා ඉන්නවා කියලා තියෙන හිතට වෙන කොහෙවත් යන්නේ නැහැ. පොඩි හරි ඉඩක් හම්බෙච්ච ගමන් විශේෂයෙන් නිදා ගන්න යනවා කියලා කියන්නේ අපේ ගෙදර දවසේ වැඩ ඔක්කොම ඉවර කරලානේ. ඒ නිදා ගන්න ගියාට පස්සේ හිත දැන් කය එක්ක තියෙන්න පටන් ගත්තට පස්සේ මේ කයේ ස්වභාවය ඕක තමයි. ඔය කයේ ස්වභාවයට හිත යනවා. ඉතින් එහෙම යද්දී යකෙක් වැහුණා භූතයෙක් වැහුණා කියන්නේ නැතුව හොඳට ඒකට සාදර වෙලා ඉන්න. සමහර වෙලාවට නිින්ද යන්නෙම නැති වෙයි. ඒ වුණත් ලොකු මොනවාද බල මට ඒක සිංහල වචනේ නැහැ. එනර්ජි කන්සර්වේෂන් එකක් සිද්ධ වෙනවා. බල සංරක්ෂණයක් සිද්ධ වෙනවා. ඉතින් ඒ බල නිදා ගන්නවා කියලා කියන්නේ බල සංරක්ෂණය තමයි. ඒක හිත කයට ආවට පස්සේ කොහොමත් ස්වභාවයෙන්ම තියෙනවා. ඒ තියෙන එකට අපි සාදර වෙන එක තමයි කරන්නේ. ඉතින් කොහොම වුණාම සමහරු කරන්නේ බලනවා මෙට්ටේ කූඹි ඉන්නවද කොට්ටේ කූඹි ඉන්නවද ඇඟේ කූඹි ඉන්නවද කියලා. කිසිම කූඹියක් නෙමෙයි මේ හිත ඇඟට අපේ ලක්ෂණයක්. ඉතින් ඒකට සාදර වෙන්න පුළුවන් වීර්යයක් තියෙනවා හිතේ. හින්දා ඒක දිගටම කරන්න කියලා තමයි මම කරන ඉල්ලීම. ස්වාමීන් වහන්සේ පහුගිය මාස 5 පුරාවටම නිින්ද නම් ගියේ නැහැ. ඒ වුණාට දැන් නිින්ද යනවා ස්වාමීන් වහන්සේ. හොඳයි. එහෙනම් ඉතින් මේ මම කියන්නේ ඉස්සෙල්ලා වැඩේ වෙලා තියෙනවා. කොහොම හොඳයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. වාසයට නිදුක් නිරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. හොඳයි. හරි මෙහෙම ප්‍රශ්නයක් තියෙන හුඟ කාලයකට පස්සේ. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. මම හිතුවා සාරාංශයක් වගේ මගේ සක්මනයි පරයන්කේ කියලා අවවාදයක් ලබා ගන්න කියලා. මගේ සක්මනේදී හරිද දැන් ඇහෙනවද? සක්මනේදී මම පැයක් කොහොමද දවසට පැයක් කරනවා. සමහර දවස්වලට පැය දෙකක් කරනවා උදේට හවසටයි. දැන් සක්මන කරනකොට ඇවිදිනකොට පේලි දෙකක් තුනක් යනකොටම මගේ ඔළුව හිර වෙනවා. ඊට පස්සේ ඒකේ බලපෑම හරියටම එනවා මගේ ඇස් දෙකට. එතකොට දැන් හුඟක් වෙලාට හුඟා බ්ලර්ඩ් වෙනවා. සමහරවිට මේ දෙක වගේ පේනවා ඇවිදිනකොට. ඉතින් ඒ නමුත් ඒක දිගට කරගෙන යනකොට දැන් මට ලොකුවෙන්ම වැඩියෙන්ම අහන්න ඕන කාරණේ ස්වාමීන් වහන්සේ දැන් සිතුවිලි එනකොට දැන් මම නෝටිස් කරපු දෙයක් තමයි දැන් ඉස්සර මට සිතුවිලි එන්නේ සක්මනේදී පරණ සිද්ධීන් ඔය හිතට වද දීපු පරණ සිද්ධීන්. නමුත් දැන් බලනකොට ඒවා හිතෙන්නේවත් නැහැ. ඒවා තුනී වෙලා ගිහිල්ලා මේ ළඟදී ඉඳන් දැන් මේ වර්තමානයේ මොනවා හරි දෙයක් කියන්නේ responsibility එකක් ඒ වගේ දෙයක් මොකක් හරි ආවොත් ඒක ඒ වෙලාවේ කරන්න හදනවා. ඒක මතක් වෙනවා. හැබැයි මම මෙහෙම දෙයක් ඊළඟට කරනවා ස්වාමීන් වහන්සේ. මම හිතනවා මේ පැය දෙකේදී ඕක කරන්නේ මොකටද? තව පැය 22ක් තියෙනවා ඕක හිතන්න කියලා මම ඒක හිතෙන් අයින් කරනවා. ඊට පස්සේ ආපහු මම කයට ඔළුවට මොකද වෙන්නේ ඇඟට මොකද වෙන්නේ කියලා කයට ගන්නවා. ඉතින් ආයි ටිකක් වෙලා යනකොට ආයිත් අර ඒ වගේ සිතුවිල්ලක්. හැබැයි හරියටම මේ වර්තමානයේ මේ දවස්වල සිද්ධ වෙන දේවල්. එතකොට කරන්නේ මම ඒකත් අයින් කරනවා. ඉතින් එහෙම කර තමයි මේක සක්මන කරන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ දැන් ඔය සිතුවිලි එනකොට ඒකට මොකද කරන්න ඕනේ කියන එක සක්මනේදී.
පරයන්කේ හෙම්පිටින්ම වෙනස්. දැන් පරයන්කේදී මම සක්මන කරලා තමයි හැමතිස්සෙම පරයන්කේට යන්නේ. එතකොට ඉඳගත්තාම පහසුවෙන් ඉඳගෙන ඉතින් කොන්ද කෙලින් තියාගෙන ඔළුව කෙලින්ද කියලා බලලා ඇඟ සැහැල්ලු කරලා මම ආනාපානය බලනවා හැමතිස්සෙම ඒක තුනී වෙලා සක්මනෙන් පස්සේ එනකොට. ඉතින් එතකොට මම කෙලින්ම මම හිස් මුදුනට හිත ගෙනියනවා. හිස් මුදුනට හිත ගෙනියනකොට දැන් ස්වාමීන් වහන්සේ සක්මනේදී අර ඔළුව අර මේ මොනවාද සිතුවිලි ආවට මේ අර ඔළුව හිර වෙලා තියෙන එකයි අර S2 බ්ලර්ඩ් වෙන ඒක අඩු වෙන්නේ නැහැ. ඒක හැමම තියෙනවා. දැන් මෙතනදී සිතෙන් මේ දැන් ආනාපානයක් නැහැ. ඔළුවට හිත ගිය ගමම්ම අර ඔළුව ඇතුලෙන් මුදුනෙන් නිකන් ඇතුලට කූරු ගන්නවා වගේ විදියක් එනවා. දැන් මම ස්වාමීන් වහන්සේට කියලා තියෙනවා මේක ඉස්සර ඒක හරියට මට ස්විච් එකක් වගේ ඒක ස්විච් එක ඕන් කළා වගේ වෙනවා ඔළුවට හිත ගිය ගමන්. එතකොට කකුල් දෙක හරියට බැටරි එකකට හයි කළා වගේ කකුල් දෙකේ ඉඳන් උඩට එනර්ජි එකක් එන්න ගන්නවා. නමුත් දැන් ගිය අඟහරුවාදා ඉඳන් අඟහරුවාදා ඇත්තටම මෙහෙදි භාවනා කරනකොට පටන් ගත්තේ මගේ එක කකුලක් වම් පැත්තේ කකුලෙන් පටන්ගෙන ඇඟ දිගේ ගිහිල්ලා දකුණු පැත්තෙන් පල්ලෙහාට රවුමක් නිකන් මේ සර්කියුලේට් වෙනවා වගේ වුණා. එතකොට හැබැයි දැන් ඔහොම වුණාම මට මම දැන් ඒක නතර වෙන්නේ නැහැ. ඒක දිගටම යනවා. ඉතින් මම මේ ලාම් එක හන්ද තමයි හැමදාම නතර කරන්නේ. මොකද ලාම් එක වැද්දාම ඊට පස්සේ සාමාන්‍ය විදිහට එනකොට ටිකක් ලෑනුට ඒක නැති වෙලා යනවා. දැන් අද උදේ මම කරනකොට උදේ දැන් ওই විදිහටම හිස් බුදුනට හිත ගිහිල්ලා බලාගෙන ඉන්නකොට මම පැය භාගයක් විතර හිටියා කිසිම දෙයක් උනේ නැහැ. මට සිතුවිලි එන්නේ නැහැ. දැන් පරයන්කේදී සිතුවිලි එන්නේ නැහැ. එතකොට සිතුවිලි එන්නේ නැහැ. මම පැය භාගයක් විතර නිකම්ම හිටියා. ඉඳලා ඊට පස්සේ දැන් මම පටන් ගත්තා අර වම් කකුලෙන් උඩට දැන් මගේ වම් කකුලේ වේදනාවක් තියෙන හුඟක් වෙලාවට ඔය එනර්ජි එක උඩට එනකොට ඒ වේදනාව හැමම නිකන් සුනාමි එක වගේ ඒක නැති වෙලා යනවා. ඒකත් එක්කම නැති වෙලා යනවා. ඉතින් දැන් මේ ඇඟේ හරියටම භාගයකට විතරයි එන්නේ. ඒ කියන්නේ වමෙන් ඇවිල්ලා උඩට ඇවිල්ලා එනවා බෙල්ල ළඟට එනකම්ම එනවා. හැබැයි හරීම ස්ලෝ එකේ එන්නේ දැන්. අර වේගෙන් නෙමෙයි බොහොම හැමින් ඇඟේ භාගයක්ම ඉස්සරහනොත් පිටෙනොත් ඇවිල්ලා මේ බෙල්ල ළඟට එනකන් ඇවිල්ලා ඇතුළට යනවා වගේ දැනෙන්නේ මට. ඊට පස්සේ මොකක් වෙනවද බන් දන්නේ ආයෙ කකුලෙන් පටන් ගන්නවා. හැබැයි දකුණු පැත්තට කිසිම දැනීමක් නැහැ. ඔය අලුත් අත්දැකීමක්. ඉතින් මම ස්වාමීන් වහන්සේට කියන්න හිතුවා අවවාදයක් ලබා ගන්න කියලා. හොඳයි පින්සුත් දෙන එක ඉදිරිපත් කරපු එක. ඒකේ පරණ සිද්ධියම තමයි දැන් මම අහපු ප්‍රශ්නෙට පස්සේ උත්තර දෙන්නම්. දැන් ඔය කියපු සංසිද්ධිය ගත්තොත් පරණ සංසිද්ධියම තමයි. ඒ සංසිද්ධිය එක එක ආකාරයට අපිට ඉස්සරහට දානවා. එහෙම ඉස්සරහට දාන්න හේතුව තමයි අපි මේ වෙන්න දීලා බලන් ඉන්න එක ඇරෙන්න වෙන මොන හරි අපිට කියලා කරවා ගන්න පුළුවන්ද කියලා බලන්න. එහෙම වෙන්න දීලා බලන් ඉන්න ගියාම මොකුත් අපි අල්ලන්නේ නැහැනේ. අල්ලන්නේ නැති හින්දා තමයි ඒ සංඥා ගන්නෙ නැති හින්දා තමයි මම අයින් වෙන හින්දා තමයි අපි සංස්කාර අඩු වෙන හින්දා තමයි ඔය බ්ලර්ඩ් වෙනවා වගේ දැනෙන්නේ. يعني විශේෂයෙන් අපි සංඥා ගන්න. සංඥා ගන්න නැති වුනහම ඇස් අරගෙන ගියත් පේන්නේ. ඉතින් එහෙම ඇස් අරගෙන ගියත් පේන්නේ නැහැ. එතකොට කනින් මුකුත් ගන්නෙ නැහැ. ඉතින් මේවා වැඩ කරන්න එනර්ජි එකක් වැඩ කරනවානේ මේ ශරීරේ. ඒකනේ අපි ජීවත් වෙනවා කියලා කියන්නේ. මේ එනර්ජි එක දැන් අවශ්‍ය නැහැ. ඒ එනර්ජි එක අපි අල්ලගෙන නැහැ. ඉතින් මේ එනර්ජි එක අල්ලගෙන නැති හින්දා මේවා වැඩ කරපු කමියුනිකේෂන් ලින්ක් එකක් තියෙනවා මේක ඇතුලේ. ඒකට තමයි ඔය නම් වං දාගෙන ස්නායු පද්ධති කියාගෙන ඔය ටීචර්ලා ඉගෙනුවේ දවස්වල. ඒව තමයි. ඉතින් ඒකට හිත ගියාම අපිට ඕක දැනින්නේ ඔය පොතේ උගන්වනවා වගේ නෙමෙයි.
මේ එනර්ජි ෆ්ලෝ එක. මොකද ඒ එනර්ජි ෆ්ලෝ එක තමයි එක එක දේවල් කරලා තිබුණේ. දැන් අපි back to energy flow. ඒ එනර්ජි ෆ්ලෝ එකට ආවට පස්සේ ඒක දිහා බලන් ඉන්න පුළුවන්. ඒ බලන් ඉඳ ගියාම විඥාණයට කරන්න දෙයක් නැහැ. එහෙනම් විඥානේ මොනවා හරි කරව ගන්න අරකට එක එක වෙස්මවනවා. ඒක සර්කියුලර් අරිනවා, එහෙම නැත්නම් එක පැත්තෙන් අරිනවා, එහෙම නැත්නම් හරහට අරිනවා. ඉතින් ඔය මොනා කෙරුවත් ඒක පින්නන එකම දේ තමයි විඥාණය දැන් පච වෙනවා. විඥාණය අඩපණ වෙනවා. අපිට තියෙන්නේ ඔක වෙන්න අරලා පුළුවන් තරම් බලාගෙන. ඉතින් මම ඒකේ මේ ඉස්සරහට තල්ලු කරන්න මෙන්න මෙහෙම කතාවක් කිව්ව හැකි. දැන් ඔය එනර්ජි එක එනවනේ. ඒ එනර්ජි එකෙද්දී එනර්ජි එක එක්කම හිත අරගෙන ඉන්න බොහොම ලෝකෙටම මෛත්‍රිය ඇතුව ඒ වගේම අතාරින මානසිකත්වයකින් ඒ එනර්ජි ෆ්ලෝ එක එක්කම හිත තියාගෙන ඉන්න. හිත තියාගෙන ඉන්න මේ ඉතින් ඕක මම ඔහොම කිව්වත් ඔතනට ආවට පස්සේ අපිට කොරවන්න බෑ. ඔතනට එනකන් මොන හරි කරන්න පුළුවන්. ඔතනට ආවට පස්සේ සිද්ධ වෙන්නේ මේ කර්ම ගෙවෙන එක. ඉතින් ඒ කර්ම ගෙවෙන විදිහ තමයි ඔය අලුත් එපිසෝඩ් එකක් දාලා දෙන්නේ. ඒකේ හොඳම හරිය තමයි ඔක කියද්දී හිත පුදුම කට්ට වැඩක් කරනවා. ඒ කරපු කට්ට වැඩේ තමයි ඔය සංසිද්ධිය පැත්තකට දාන්න ප්‍රශ්න ඉදිරිපත් කරුවේ හිතුවිලි සම්බන්ධයෙන්. ඒක අදාළම නෑ මේ එපිසෝඩ් එක. හිතුවිලි වලට කරනවා නම් යමක් කරන්න දෙන්නේ මොනවා ආවත් සත පහකට ගණන් ගන්න එපා. කයේ ඔය තියෙන එනර්ජි එකට පුළුවන් තරම් හිත තියාගෙන ඉන්න. yes දැන් හැමදාම වගේ මට පරයන්කේ සිතුවිලි නැහැ. සිතුවිලි තියෙන සක්මනේදී තමයි. එතකොට සක්මනේදී මම ස්වාමීන් වහන්සේගෙන් අහුවා එතකොට සක්මනේදී අර සිතුවිලි ආවම මම දැන් අයින් කරනවනේ. අයින් කරලා මේක දැන් මේ වෙලාවේ ඕනේ නැහැ කියලා ඉවරලා මම කායට හිත ගන්නවා. ඉතින් ඒකේ විදිහට කරනවද නැත්නම් කොහොමද හිතුවිලි දිහා බලන් ඉන්නවා කියන්නේ ප්‍රපංච කරනවනේ බලන් ඉන්නකොට. එතනදී මේ ඒ හිතුවිලි තියෙන අතරේ මට මතකයි කියද්දි කිව්වා ඔය ඒ ප්‍රෙෂර් එක ඒ එනර්ජි එක තියෙනවා කියලා. එතකොට අපිට ඒ හිතුවිලි තියෙද්දි හිතුවිලි වලට හිත දානවා කියලා කියන්නේ මේ වෙන එනර්ජි එකෙන් හිත එහාට ගන්නවා. එහෙම නැත්නම් එනර්ජි එක දිහා උපේක්ෂා සහගතව බලන් ඉන්න පුළුවන්කම නැති කරලා දානවා. හරි. ඒ එනර්ජි එක දිහා බලන් ඉන්න නිසා අපේ හිතේ ඇති වෙලා තියෙන කැපැසිටි එක ෆිල් කරන්න තමයි ඒ වැකියුම් එක ෆිල් කරන්න තමයි මොකක්ද ඒකට කියන්නේ මේ ඒ අවපාතය ෆිල් කරන්න තමයි හිතුවිලි එන්නේ. හිතුවිලි ආවට පස්සේ හිතුවිලි වලක ගහගන්න ගියාම හිතුවිලි අයින් කරලා මේකට එනවා කියලා කියන්නේ හිතට ඕන දේ කරනවා. ඒ හින්දා අපි කියන්නේ මං අඬ ගහලා ගත්ත හිතුවිලි නෙමෙයි. ආවනම් ඉඳි යන්න ඕන නම් ඵලයන් කියනවා වගේ. හිතුවිලි වලට ඔය ඉන්න අවස්ථාවේ හැටියට හිතුවිලි වලට හිත දාන්න බෑ. ආවොත් කමන්නේ. එළවන්න යන්නත් එපා ගෙට ගන්නත්. එයාට ඕන නම් මේ මොකද හිතක් තියෙන හැම කෙනෙකුටම මොන්නම වෙලාවක වුණත් හිතුවිලි එනවා. හිතුවිලි එන්නේ නැතුව තියන්නේ. ඒ හිතුවිලි එක ගහගන්න ගියොත් අපිට ගමනක් නැහැ. හිතුවිලි වල ගහගන්න කාලයක් තියෙනවා. හිතුවිලි හැණී කරන. නෑ. ඔව් ඒ කියන්නේ ගොරෝසු කරන මේ සියුම් වැඩේ ගොරෝසු වෙනවා. විශේෂයෙන් එන හිතුවිලි බොහොම තරුණ ඒවානේ. එතකොට ඒකට හිත දාන්න ඕනේ. ඒවා එන්නේ අර සටල් ස්ටේජ් එකකින් ගොරෝසු තැනකට අදින්න. ඉතින් ඒකේ ගොරෝසු තැනක් දෙන්න බෑ දැන් කයෙන්. වේදනාවෙන් දෙන්නත් බෑ. ඒ දෙකම හරහා ගිහින් කායේ process එකයි මේ වේදනාවේ process එකයි දැන් energy level වලට හරවමු. හරි. ඒ හින්දා මේ vacuum එක create කරන්න හිත activate වෙන්න හදනවා. ඉතින් successful වෙලා තියෙනවා. මොකද ඒක අයින් කරන නිසා.
එහෙම කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. භාවනාවෙන් ඉතින් එපා නම් ඵලයන් කියනවා වගේ මේ මුකුත් නොකර වෙන සම්පූර්ණ සංසිද්ධියට කිට්ටු වෙලා බලන්නේ. එකකට ફોකස් කරන්නේ නැතුව. හොඳයි. තෙරුවන් සරණයි. චූටක් ඉන්න වෙන අපි මයික් එකට කතා කරුවහම අපි හරි ආසයි. දැන් සිතුවිලි එන එක අපි දකිනකොට ඒක ලෝභ සිතක්ද ද්වේෂ සිතක්ද කියලා එහෙම දැකලා එතන තමුන්ගේ ක්ලේශය දැනගෙන නැවත භාවනා ආරමුණට ගන්න එක හරිද? හරි. මේ තුෂාරිනෝන ඔය හා සමාන ප්‍රශ්න මීට ඉස්සෙල්ලත් අහලා තියෙනවා. හිතවිලි සම්බන්ධයෙන්. එහෙනම් මම ඉස්සෙල්ලම කියන්න කැමතියි තමන්ගේ භාවනා ගමනේ continuously කමඨාන් සුද්ධ වෙන කෙනෙක් ඉන්නවද? කාට හරි කියලා කමඨාන් සුද්ධ කරගන්න ඕනේ. නෑ ස්වාමීන් වහන්සේ. මේ හරි. එහෙම කෙනෙක් තියාගන්න. හරි. කවුරු හරි කමන්නේ. මාර්ගයේ යද්දී මෙයාගෙන් ටිකයි අරගෙන ටිකයි ගන්න ඉපා. එතකොට මට. හරි. දැන් ඒකට හේතුව තමයි යන පාත් එක මැප් කරන්න. මේ කතා කරන හැම එක්කෙනාම කතා කරද්දී ඒගොල්ලෝ මීට ඉස්සෙල්ලා කියපු දේවල් මම දන්නවා. මම දන්නේ නැත්නම් මට මතක් කරව ගන්නවා මම ඒගොල්ලන්ටම කියනවා. ඒ වගේ පාත් එක මැප් කරගත්තාම මොනවද කරන්න කියලා කිව්වේ. දැන් දේවිකාගේ රිලේට් කරලා තුෂාරිනෝනගේ එක ගැන කතා කරුවොත් දේවිකාට මම කිව්වා එපා කියලා. එපා කියලා කිව්වේ දේවිකා දිගටම කමඨාන් සුද්ධ කරලා යන පාර මැප් කරගෙන තියෙනවා. දැන් තුෂාරිනෝන මේ දැන් මේ හිතවිලි සම්බන්ධයෙන් ප්‍රශ්නේ ඊට ඉස්සෙල්ලා මොනවා වෙලා තියෙනවද කියලා මට කිසිම අදහසක් නැහැ. ඒ හින්දා මට එකපාරටම මෙන්න මේකයි කරන්න ඕනේ කියලා හරියටම කියන්න බෑ. මම ඒ හින්දා මම ඕවර්ऑල් උත්තරයක් දෙන්න. ඒකෙන් සුදුසු විදිහට ඒක ගන්න. සාමාන්‍යයෙන් භාවනාවේ ආධුනිකයෙකුට නම් උදාහරණ ආධුනිකයෙක් නෙමෙයි. ආධුනිකයෙකුට නම් කියනවා ඔව් සිතුවිලි එද්දි මුකුත් කියන්න හිතුවිලි වලට සතුටුමත් වෙන්න කියනවා. ඊට පස්සේ සතුටුමත් වෙන්න කියපුවම හිතුවිලි යාට හැන්ඩල් කරගන්න පුළුවන් වුණොත් මුකුත් කියන්න ඊට පස්සේ එතන ඉඳලා අපි යන විදිහට කමටහන දෙනවා. එහෙම හැන්ඩල් කරගන්න බැරි වුණොත් එයාට කියනවා හරි හිතුවිලි එනවා නම් මොන වගේ හිතුවිලිද කියලා වර්ග කරන්න. වර්ග කරුවාට පස්සේ ඊට පස්සේ යාට පුළුවන් නම් ඒ වර්ග කිරීම නිසා එයාගේ ගමනේ ඉදිරියට යනවා කියලා පේනවා නම් ඊට පස්සේ ඒ අනුව කමටහන් දෙනවා. එතකොට හරියට ගමන වැඩ කරන කෙනෙකුට හිතුවිලි ආපුවම අපි කියනවා දැන් ගමන වැඩ කරන කෙනෙකුට කියලා කියන්නේ මේ කයේ වෙන සංසිද්ධිය හොඳට දැක ගන්න පුළුවන් කෙනෙකුට ඔය හිතුවිලි වලින් එහාට ගිය අත්දැකීම් තියෙන කෙනෙකුට අපි කියනවා හිතුවිලි ආවට කලබල වෙන්න එපා. හිතුවිලි තිබෙද්ද හිතුවිලි නවත්තන්න බෑ මුලෝ යකෙකුට. හිතුවිලි කොහොමද තියෙන්නේ? හිතුවිලි තියෙද්දිත් බලන්න මූල කර්මස්ථාන. මූල කර්මස්ථානයේ නැත්තම් තමන් ලැබපු තත්ත්වයක් තියෙනනේ උදාහරණයක් හැටියට ආස්වාස ප්‍රස්වාසය තේරෙන්නේම නැහැ. එහෙම නැත්තම් හිස් තැනකට හිත යනවා. එහෙම නැත්තම් නොදන්න තැනකට හිත යනවා. එතන තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. ඒකට හිතුවිලි එන්න අරින්න. යාට ඕන තරම් ජෙනරේට් කරන්න කියලා අපි පුළුවන් තරම් අර තමන් උපයපු තැන හිත තියාගන්න. හිතුවිලි එන්නේ ඒ වගේ තැනක ඉන්නවා නම්
අපේ ඉන්න තැන ගොරෝසු කරන්න. සියුම් තැන කඩන්න. අපි සියුම් තැන කඩා ගන්න නැතුව සියුම් තැනේ හිත තියාගෙන ඉන්න පුළුවන් නම් හිතුවිලි ආවට හිතුවිලි නිකම්ම පච වෙලා යනවා. එමේ හිතුවිලි ඇවිල්ලා ඒ හිතුවිලි එන්නේ අපේ අවධානය ගන්න අවධානය දෙන්න නැතුව ගියාම යනවා. කෙල්ල එනකම් බස් හෝල්ට් එකේ බලන් ඉඳලා ගියා. ඉතින් මේ ඒ හින්දා අපි හිතුවිලි අයිසොලේට් කරලා අරගෙන කතා කරපුවාම මොකද හරියටම කරන්න කියලා කියන්න බෑ. දැන් මම කියපු සිනාරියෝ තුනෙන් Tamanට අදාළ සිනාරියෝ එකක් ඇතිනේ. එතකොට කොහොමද ඒක ඉස්සරහට ගන්න තව? ස්වාමීන් වහන්සේ දැන් මට ඒක මං වැරදි වෙන්නේ නැති. මට නිතරම හිතෙනවා දැන් අපි නිවන් දකින්න නම් මම නිවන් දකින්න නම් මගේ තියෙන කෙලෙස් නැති කරගන්න ඕනේනේ කියන එක. එතකොට ඒක මම ඒ විදිහටම දැක්කොත් තමයි ඒක අයින් වෙන්නේ කියන එක. එතකොට මට හිතෙනවා දැන් අපි සිතුවිල්ලක් වශයෙන් විතරක් දැනගෙන නැවත මූල කර්මස්ථානෙට එනකොට මම ඒක මගේ ක්ලේශය මොකද්ද කියන එක මම අඳුනගන්නේ නැහැ කියන එක. එහෙම හිතන එක වැරදිද කියලා දැනගන්න ඕනේ ස්වාමී. හරි. ඒ කතා හොඳයි කියපි. ඔහොම බඩු එළියට එන්න ඕන. එතකොට පුළුවන් මේ කෙලස් සුද්ධ කරගන්න. ඔය කතාවෙන් කියන්නේ නිවන් යනවා. නිවන පාරක් තියෙනවා මම ඒ නිවන් පාර කපනවා. එහෙම තමයි පොතේ විදිහට කරන්නේ. වැඩේ සිද්ධ වෙන්නේ හැබැයි එහෙම නෙමෙයි. වැඩේ සිද්ධ වෙන්නේ මේ තමන් ඉන්න තැන හරියට දන්නවා නම් හරියටම සපේලා කියන්න පුළුවන් නම් මම මෙන්න මෙතන ඉන්නේ කියලා. එතකොට එයා ගොඩක් දේවල් ඊට ඉස්සෙල්ලා අතෑරියා කියලා. උදාහරණයක් ඇටියට සරල උදාහරණයක් ගත්තොත් මගේ ආස්වාසය මෙහෙමයි මගේ ප්‍රස්වාසය මෙහෙමයි කියලා සම්පූර්ණයෙන් කියනවා. පටන් ගද්දි මෙහෙමයි, උඩට එද්දි මෙහෙමයි, ගෙවිලා යද්දි මෙහෙමයි, ටික වෙලාවක් කරපුවාම මෙහෙමයි, තව ටික වෙලාවක් කරපුවාම මෙහෙමයි කියලා. ඒක එක කතන්දර කියනවනේ කට්ටිය. ඒ වගේ Tamanට වෙන විදිහක් තියෙනවනේ. ඒක හරියට කියන්න කිව්වොත් කෙලස් ගොඩක් කැපිලා. මොනවාද කැපිලා තියෙන කෙලස්? සම්පූර්ණයෙන් කාම ලෝකයෙන් අයින් වෙලා. සම්පූර්ණයෙන් කාමයේ සම්බන්ධයෙන් එන හිතුවිලි වලින් අයින් වෙලා. සම්පූර්ණයෙන් ද්වේෂ සම්බන්ධයෙන් එන හිතුවිලි වලින් අයින් වෙලා. සම්පූර්ණයෙන් නිදිමතක් නැහැ. ඒතර මේ කර්මන්නේ වෙලා හිත අරමුණට. සම්පූර්ණයෙන් කිසිම සැකයක් නැහැ මේ මාර්ගය ගැන. ඊළඟට මොකද කරන්නේ? අයියෝ මට පහ වුණානි කියලා කිසිම උද්දච්ච කුච්චයකුත් නැහැ. හරි? ඒක තමයි කෙලස් කැපුණා කියලා කියන්නේ. ඒ නැතුව අපි කෙලස් කපන්න ගියොත් ඒක තමයි කෙලෙස්. ග්‍රාමදුරුම මේ මැෂින් එක හදලා තියෙන්නේ රීසයිකල් වෙන්න. අපි රීසයිකල් කරන්න කිසිම දෙයක් නැහැ. අපිට කරන්න තියෙන එකම දේ තමයි සතින් පරිමුඛම්. සතිය ඉස්සරහින් තියාගෙන හිටියා නම් අර මේ ඔය large scale මොනවාද ඇග්‍රිකල්චර් කරද්දී නිකන් මේ මැෂින් එක මෙහෙම තියාගෙන යනවා. තියෙනවා ඔක්කොම කැපීගෙන යනවා. ඒ වගේ බුදුහාමුදුරුවෝත් හදලා තියෙන්නේ සතින් පරිමුඛම්. හදිසියේ උඹ ඉස්සරහට තියාගෙන ඉන්නේ මොකද්ද ඒක හරහා සතිය අරපන්. ඉතුරු ටික මම බලා ගන්නම් කියන එක තමයි බුදුහාමුදුරුවෝ කියලා. ඒ අර පොත්වල ඉතින් බයිල ගහලා තියෙනවා භාවනා කරන්න නැතුව. ඒවා අපි ගත්තොත් ටිකක් කැපලිනවා. ඒ හින්දා මේ හිතුවිලි එනවා කියලා කියන්නේ කෙලස් ගෙවුනා කියන එකට ලක්ෂණයක්. දැන් දේවිකා කියපු කතාව අපි ඉස්සරහට ගත්තොත් අපි කය හරහා ඇවිල්ලා වේදනාව හරහා ඇවිල්ලා හිත දැන් රූපයෙන් අයින් වෙන්න හදනවා. රූපය එනර්ජි ලේයර් එකකට හරවගෙන යනවා. ඒ වෙලාවේ හිතුවිලි එන්නේ අර process එක කඩන්න. එතකොට අපි හිතුවිලි
හිතුවිල්ල එන්නේ කෙලෙසයක් කියලා කෙලෙසය අයින් කරන්න ගියොත් සිද්ධ වෙන්නේ කෙලෙසයක් කරන එක. එහෙනම් හරි ට්‍රිකි අපි මේ මොනවද කරන්න කියන එක. එහෙනම් මේ අනිවාර්යෙන් තමන් කරන එක කතා කරන්න ඕනේ. වෙන එක කතා කරන්න ඕනේ. එතකොට ඔය වගේ පොඩි තැන් අල්ලගෙන අපිට සුද්ධ කරගෙන යන්න පුළුවන්. sorry. ස්වාමීන් වහන්සේ මට සිද්ධ වෙන විදිහ මම කියන්න. දැන් මට මුලින්ම එන්නේ සිතුවිලි. වැඩිම ප්‍රකට වෙන්නේ සිතුවිලි. ටික වෙලාවක් යනවා හිත කයට එන්න. පැය කාලක් විනාඩි 20ක් විතර ගත වුණා තමයි මේ ආශ්වාස ප්‍රාශ්වාස හරි වම දකුණ හරි ඒක මේ හරියටම ට්‍රැක් එකට වැටෙන්නේ. ඉතින් අර වැඩියෙන් ප්‍රකට වෙන එක සිහියෙන් දකින්න එක තමයි කරන්නේ මම. නමුත් මට අර සිතුවිලි වල තියෙන මගේ ක්ලේශය අඳුරගන්න එක ගැනත් මට හිතෙනවා ඒකට වැදගත්කමක් දෙන්න ඕනේ කියලා. ඒක සිතුවිලි වල තියෙන ක්ලේශය හඳුනගන්න තියෙන වැදගත්කමක් දීමේ අවශ්‍යතාවයක් මේ දැන තියෙන්නේ. ඒක තමයි චරිත ලක්ෂණ. ඒ හින්දා දැන් සමහර කෙනෙකුට ආපු ගමන් අරමුණට හිත යනවා. තව සමහර මටත් ඔය වගේ කාලයක් තිබුණා ඉස්සර. තව කෙනෙකුට අරමුණට යන්නේ නැහැ. හැබැයි ওই කතාව කියද්දිම කමඨාන සුද්ධ වුණා වෙලා ගියුනේ. විනාඩි 15ක් 20ක් ගියාට පස්සේ අරමුණට එනවා. අපිට එතකන් ඉන්න බෑ. එතකන් ඉන්න බෑ මොකද මගේ චරිතය හැටියට මම හිතුවිලි චරිතයක්. සංස්කාර සංඥා චරිතයක්. එතකොට සංස්කාර සංඥා හරහා තමයි අරමුණ ප්‍රකට වෙන්නේ. එතකන් අරක වෙන්න ඉඩ අරින්න ඕන. ඒකට කියනවා කතින් කතා කියලා. ඒ වගේ වචනයක් තියෙනවා මට හරියටම මතක නැහැ. මට මතක විදිහට කතින් කතා කියලා. ඒ හිතුවිලි හරහාම අපි deep mindfulness එකකට යනවා. ඒ හරහාම අපේ හිත සමහිත වෙනවා. ඒ සමහිත වුණාට පස්සේ තමයි දැන් හිතට කරන්න දෙයක් නැහැ. හිතවිලි settle down වෙලා හිතවිලි එක ගහගන්න. එතකොට හිත නිකම්ම කයට එනවා. කයට ආවට පස්සේ අරමුණ මත. ඊට පස්සේ වැදගත් වෙන්නේ හිතවිලි ගැන කතා කරන එක නෙමෙයි. අරමුණේ පුළුවන් තරම් විස්තර ගන්න. ඒ හින්දා මේ මොනවාද හිතවිලි වල කෙලෙස් අයින් කරනවා කියලා දෙයක් නැහැ අයින් වෙලා. කයට හිත ආවනම් අයින් වෙනවා. ඒකටම කෙලෙසේ තියෙන හිතවිලි තියනවද? එතකොට වෙන ප්‍රශ්නයක්. දැන් එහෙම දිගටම හිතවිලිත් නැහැ. කයට එනවා කියලා කිව්වා. එතකොට මේ කයට හිත එන අවස්ථාව වෙද්දී හිතවිලි වලින් වෙන්න තියෙන කෙලෙස් දෙවිල. ඒක චරිත ලක්ෂණ එන්ට්‍රි එකක් විතරයි නේද? විශේෂයෙන් අයින් කර ගැනීම කරදර වීමේ අවශ්‍යතාවයක් තියෙන්නේ නැහැ. තෙරුවන් සරණයි සුඛී හොතු. කවුරු හරි අත උස්සලා හිටියා. බර්නඩ් මහත්තයා අත උස්සලා හිටියාද? අත උස්සලා හිටියා ස්වාමීන් වහන්සේ. හරි. වාසිට මේ මගේ මතක් කරනවා. ස්වාමීන් වහන්සේ සතියේ තුලදීම ගත කරපු කාලය තමයි සක්මන ගැන පළවෙනිම මම ඉදිරිපත් කරනවා ස්වාමීන් වහන්සේ. අපි සාමාන්‍ය අර පුරුදු විදිහට මගේ අර කතාවත් කරලා ඉවරලා ඊට පස්සේ සක්මනට යනවා ඉස්සෙල්ලම බුදුරජාණන් වහන්සේට ධර්මයට සංඝරත්න තිරරත්නයට ජීවිතේ පූජා කරනවා. මගේ කරන ක්‍රමය තමයි අර ඔසවනවා ගෙනියනවා තියෙන ක්‍රමය. එතකොට මේ විදිහට යනකොට ස්වාමීන් වහන්සේ මම ආරම්භ කරාට පස්සේ ඉස්සෙල්ලම කයට සම්පූර්ණයෙන්ම අවධානය යොමු කරලා තමයි කරන්නේ අර ස්කෑන් කරලා. ඊට පස්සේ ඔසවනකොට අර කාපට් එකකින්ම පටන් ගන්නෙ. ඒකේ තියෙන සමුදුගත දැනෙනවා. තියලා ඒකට තියෙනකොට ඔසවනකොට. එතකොට ඉතින් මට එතකොට තේරෙනවා මේකේ මේ කාපට් එක සුන්දු වෙන්නේ මගේ කකුල් ටිකක් රෆ් නිසා කියලා.
ඊළඟට ඉතින් පස්සේ මම ටයිල් එකට අඩිය තියෙනවා. ටයිල් එකේ සීතල ගතියක් දැන් ගොඩක් සීතල නැහැ. යන්තම් සීතල ගතියක් තමයි ඉන්නේ. ඒතකොට සීතල ගතිය එනවා. ඉතින් ඔසවනකොට ඒ සීතල ගතිය නැති වෙනවා. ආයි ඇති වෙනවා. ඒ විදිහේ දිගටම තමයි යන්නේ. ඒ ටික දිගට යනකොට ඇතිවීම නැතිවීම දිගටම එනවා. එතකොට පය විලුඹ පොළවේ ටච් වෙනකොට ඒක එනවා මේ ලොකු තෙරපීමක්. ඒ තෙරපීම දිගටම ඇඟ දිගටම ගලාගෙන යනවා. දැන් මුලදි මට ඒක ටිකක් දුරට විතරයි දැනුනේ. දැන් හිස මුදුනට දක්වාම දැනෙන සමහර අවස්ථාවලදී. එතකොට ඒ විදිහට දිගටම ගිහිල්ලා අනිත් කාපට් එකට යනකොට ඒක ටිකක් රළු කාපට් එකක්. ඒ පොඩ යනකොට මට තේරෙනවා ඊට වඩා මම කකුල සුන්දුයි කියලා. ඉතින් ඒ විදිහට මම මේක ගමන් කරගෙන යනවා. එනකොට මගේ දකුණු පායේ කලවේ ඉඳලා පොඩි වේදනාවක් තියෙනවා. ඒක අර ක්‍රෑම්ප් වගේ එන වේදනාවක් එනවා. එතකොට ඒක එච්චර ලොකු අවුලක් වෙන්නේ නැහැ. නමුත් ඒක මතුවෙනවා සමහර වෙලාවට. එතකොට මේ පය උස්සනකොට හුළඟ ගැටෙන හැටි, ඊළඟට සීතල අඩු වැඩි වෙන හැටි ඒ දිගටම මට තේරෙනවා. ඊළඟට මේ පොළොවට තදවීම, ඒසකට සැහැල්ලු ගතිය තේරෙනවා. ඊළඟට දෙපැත්තට පැද්දෙන ගතිය එනවා. සමහර අවස්ථාවල විසි වෙන අර කලින් තිබිච්ච යනවා මේ බැලන්ස් නැති වෙලා යන ගතිය. එතකොට මේ තෙරපි ඇතුළට දැන් එක ඊළඟට වාත අමාරු වගේ වගේ හිත වෙන ගතිය දිගට මෙන්න එක තමයි දිගටම කරන්නේ. ඒ වගේම මේ යනකොට දැන් අද තත්ත්වය ඇතුළේ අද දැන් මේ හන්දෑවේ අවස්ථාවේදී මට පපුවේ නිකන් ඇතුලෙන් ভাইබ්‍රේෂන් එකක් වගේ ඉන්න පටන් ගත්තා. මේ කොහෙන් මොකක් හරි අමුත්තා ක්‍රික් කරලා ටෙලිෆෝන් එකක් කර ভাইබ්‍රේට් කරන ගාන ගතිය වගේ එකක් ඉන්න පටන් ගත්තා. ඒක දෙතුන් මතාවක්ම ආවා ඒක සක්මනේදී. ඉතින් ඊළඟට සිතුවිලි ගමන් කරනවා සමහරකට මටත් අර මේ සිතුවිලි පටන් ගන්නකොට කුටියක් වෙලා එනවා. සිතුවිලි ඇවිල්ලා ඊට පස්සේ සිතුවිලි වගේ ගණන් ගන්න සිතුවිලි ගන්න. සිතුවිලි වලට බාධා මුලදී නම් මට බාධාවක් මම ඒකට තරහකුත් වගේ ආවා. නමුත් දැන් නම් එහෙම එකක් වෙන්නේ නැහැ. සිතුවිලිත් ඔහෙ තිබිච්චාම මත් යනවා කියලා යනවා. නමුත් පහු වෙනකොට ඒක එච්චර නැතුව යනවා. නමුත් සමහර අවස්ථාවල් එනවා සමහර දවස්වලට සිතුවිලි අර මගේ අර කමඨාන මූලික කමඨාන මේ අබ්බව යනවා. සිතුවිලි පස්සේ යන දවල්වලුත් වෙන උණු ගමන්න. ඒක සිද්ධින් සමහර වලට වෙනවා. ඉතින් ඔය විදිහම කොහමද සම්පූර්ණ කාලයම ගත කරනවා. ඉස්සර මට සමහරක් කරලා අවසානට හිතෙන මට වෙලාව බලන්න කියලා නමුත් දැන් නම් එහෙම කරන්නේ නැහැ. දැන් බලන්න බැරින්නේ නැහැ. වෙලාව කෙලින්ම වගේ වෙලාව මේක වදිනකම් යනවා ස්වාමීන් වහන්සේ. සක්මන ගැන ස්වාමීන් වහන්සේ එච්චරයි මට වහන්සේගේ අවවාද අනුශාසනා බලාපොරොත්තු වෙනවා. හොඳයි පරියන්කයක් කියන බලන්න. සයින්ස් පරියන්කයට වාඩි වෙනවා. අර වාඩි වුණාට පස්සේ ස්කෑන් කරලා විදිහට පටන් ගන්න වෙන විදිහටම. එතකොට මම කරන්නේ නාසිකාග්‍රේ හුස්ම ගැටෙන ස්වභාවය තමයි බලන්නේ. එතකොට මේ සමහරක් අවස්ථාවලදී ටිකක් වෙලා යනවා මේ හිත පිහිටුවා ගන්න. තවත් සමහරක් අවස්ථාවල ස්කෑන් කිරීම මට පටල වෙනවා මගදී. ඉතින් එතකොට මම ආයෙසරයක් කරනවා. ඉතින් ඒ විදිහට කොහොම හරි මම උත්සාහ කරන දෙතුන් වතාවක් කරලා සම්පූර්ණ කය ස්කෑන් වෙන විදිහට කරන තත්ත්වයට කරගෙන යනවා. ඉතින් ඒකදී අර බාධාවද කියලා මම දන්නේ ඒකම නොකර අපි සාමාන්‍යයෙන් කරගෙන ගිහිල්ලා වැරදිච්ච දැන හරි ගස්ස ගන්නවාද එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම හරියට යනක් කරනවාද කියලා සුදුසුලා කියන මම වාසයෙන් දැනගන්න සතුටුයි ඒ පිළිබඳව. ඒ වගේ සමහරක් වෙලාවට මේ කැස්සක් එහෙම ආවට පස්සේ උගුරු නිකන් සෙම ගතියක් ඇති වෙනවා. එතකොට අර තිබිච්ච අර ආස්වාද ප්‍රසවාස සිහි කිරීම වෙනස් වෙනවා. වෙනස් වෙලා ඒක සමහරකට කෙටියෙන් කිරිච්ච ගණන් දික් වෙනවා. දික් වෙච්ච කෙටියෙන් වෙනවා. මේ ආස්වාද ප්‍රසවාස සම්බන්ධයෙන් ආරම්භ කරනකොට ඉතින් යාන්තමට පටන් ගන්න ටිකක් ලොකුවට වැඩි වීගෙන යනවා. ඊට පස්සේ ක්‍රමයෙන් අඩු වෙලා යනවා. ප්‍රසවාසයත් ඒ විදිහට තමයි එකපාරට පටන් ගන්න ටික ටික අර කන්දක් නැගලකින් බහිනවා වගේ තත්ත්වයක් ඇති වෙනවා. ඊළඟට මේ ආස්වාද ප්‍රසවාස කරනකොට ටිකක් කල යනකොට මට මේක තේරෙනවා මේ මුළු උඩු කයම මේ පිම්බෙන්න හැකින ගතියක් එනවා. ඒක මට බඩේ සාමාන්‍ය දෙන්නේ බඩේ විතර දැනනකොට ඒක එහෙමනේ මුළු එකම ඔක්කොම නිකන් උස් වෙනවා පාත් වෙනවා වගේ මට තේරෙනවා. ඉතින් ඒ විදිහට තමයි කරගෙන යන්නේ. එතකොට මේ තත්ත්වය දිගටම යනවා. අද ස්වාමීන් වහන්සේ මේ ලොකු පොඩි කෙනෙක් කඩාගෙන කාමරේට ඇවිල්ලා ලොකු සද්දයක් ආවා. ඊට පස්සේ ලොකු අරක පාටම නිකන් සද්දයක් කරලා මට මුලදී මට හිතුණා මගේ මේ අරමුණ වෙනස් වෙයිද කියලා. නමුත් ටික වෙලාවකදී ඒක ඒ වෙලාවෙත් ශනිකව වෙච්ච තත්ත්වය මගේ ඇරිලා ක්‍රමානුකූලව කොටිච්චර සද්ද ආවත් ඒක ගාණක් නැතුව මට ඉන්න පුළුවන් ලැබුණා මේ බෙල් එක වදින කම ස්වාමීනි. එතකොට කොහොමත් මගේ නියමිත කාල සීමාව තමයි කරන්නේ. එක දවසක මට සිද්ධ වුණා ස්වාමීන් වහන්සේ මේ කවදාකවත් මෙච්ච දෙයක් ඊට පස්සේ වුණෙත් නැහැ. ඈතින් මට පේනවා නිකන් චූටි ඊටාම දීප්තිමත් සුදු පාට ආලෝකයක්. ඒක බොහොම සුළු වෙලාවක් ආවේ. ඇවිල්ලා තප්පර ගානක් වගේ ඇවිල්ලා පාට නැතුව ගියා. ඊට පස්සේ ආයෙත් ආවෙත් නැහැ. ඒකම අවස්ථාවක් විතර එහෙම සිද්ධියක් වුණේ.
ඉතින් මගේ පරියන්කේ මිලංග ස්වාමීන් වහන්සේ මගේ අත්දැකීම් ඔය විදියයි මට ඔබ වහන්සේගේ අවවාදන ශාසන බලාපොරොත්තු හොඳයි. හොඳයි. මීට ඉස්සෙල්ලා කියපු කියලා තියෙන වාර්තාවන් වල මේවා බලපුවම දැන් පොඩ හිත කයට එන ලකුණු තියෙනවා. පොඩ නෙමේ පරියන්කේ එහෙම හොඳටම හිත කයට ඇවිල්ලා. sorry පරියන්කේ නෙමේ සක්මනේ. පර්යංකයේදීත් ඔය මුළු කයම දැනෙනවා කියලා කියන්නේ ඒකෙත් හොඳටම සබ්බකාය පරිසංවේදී තත්ත්වයට ඇවිල්ලා. ඉතින් එම ආවට පස්සේ පුළුවන් තරම් ඒකට අපි අනුග්‍රහ කරන්න ඕනේ. ඒකට පුළුවන් තරම් අපි උත්සන්න ආසන්න වෙලා කලබල වෙන්නේ නැතුව මේ වෙන්නේ මොකද්ද කියලා හිමීට ලං වෙලා බලාගෙන ඉන්න ඕනේ. එතකොට ඔය ගෑස් එනවා වගේ සුනාමි එනවා වගේ දැනෙයි. දැන් ඔය කැස්සක් එනවා වගේ මොකද්ද කතාවක් ආවා කියලා කිව්වනේ. ඒවා ඒ දැනුණත් ඒවා ඔහේ එන දෙයක් එන්න ඇරලා බලාගෙන ඉන්න. ඉතින් මේ තත්ත්වයට පොඩ හැරීගෙන යන්නේ. ඒ මේ විශේෂයෙන් මෙහෙ කරන්න දෙයක් නෑ. ඔය යන විදිහට ඔහොම දිගටම කරන්න කාලසටහන පවත්වා. එහෙමයි සනස. මට මේ කැස්ස එන එක මේ සාමාන්‍ය වෙලාවට නෑ එහෙම. ඒක ස්වභාවිකයි. මොකද මේ අපි මේ එක තැනක ඉඳගෙන මෙතන මේ කරන්නේ අර බීකර් එකක් බන්සන් බඳුනෙන් කුච්චනවා වගේ වැඩන්නේ. මේ කුච්චපුවම මේකේ තියෙන ඒවා රත් වෙනවා. රත් වෙවි දැන් මේ ඔය ඕවා ටික තියාගෙන තමයි ඇසෙන් රූප බල හිටියේ, කනෙන් ශබ්ද අහා හිටියේ, දිවෙන් රස බල හිටියේ. ඉතින් ඒව නැති නිසා මේ සමහර දේවල් අනවශ්‍ය දේවල් එක විදිහට ඒ තියෙන තත්වයන්ගෙන් ස්වභාවික තත්වයට වැටෙනවා. ඒ ස්වභාවික තත්වයට වැදිද්දි සමහර ඒවා වතුර වෙනවා, සමහර ඒවා ගෑස් වෙනවා, සමහර ඒවා තද වෙනවා, සමහර ඒවා වැනෙන දේවල් වෙනවා. ඉතින් ඔය පඨවි ආපෝ තේජෝ වායු ලක්ෂණ ගහනවා. ඉතින් ඕක සාමාන්‍යයෙන්ම සතිය වඩන කෙනෙකුට වෙන්න පුළුවන් දෙයක්. කිසිම ලෙඩක් දුක්ක් නැහැ. සමහර වෙලාවට මේ හිටපු ගමන් හැම පර්යංකයකම එක ලෙවල් එකක් ගියාට පස්සේ අරවා ඔක්කොම එකතු වෙලා කැස්සක් වෙනවා. එහෙම නැත්නම් ලොකු කිඹුහුමක් යනවා. මේ විදිහට තමයි මේ කායික පාරිශුද්ධිය සිද්ධ වෙන්නේ. මානසික පාරිශුද්ධිය සිද්ධ වෙන්න මනසෙන් තමයි මේ කය හදලා තියෙන්නේ. ඒ මනස පිරිසුදු වෙන ප්‍රමාණයට කය පිරිසුදු වෙනවා. ඒක සමානුපාතිකව පිරිසුදු යන්නේ. ඉතින් ඕම යම් කියලා තමයි කියන්නේ. වැඩේ යනවා හොඳට. එහෙමයි සනස. ඔබ වහන්සේට වහ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා, නිදුක් නිරෝගී සුවය ලැබේවා. මංගල කුසල සියල්ල කොඹට අනුමෝදන් වේවා. සාදු සාදු සාදු. සුඛී හොතු. එහෙනම් දැන් හරි වෙලාවට ඇවිල්ලා තියෙනවා. මම උපකල්පනය කරනවා තවත් ප්‍රශ්න මුකුත් නැතුව ඇති කියලා උපකල්පනය කරලා අපි යෝජනා කරනවා අපි මේ කරගත්තු කුසල් විශ්ව සත්වයක බෙදා හදා ගමු කියලා. ඉතින් ඒ සඳහා මුලින්ම සාමාන්‍ය ආකාරය සිහිපත් කරනවා. පිලගුරු අමාමෑණියන් පෙරම් පුරණා කාලේ උන්වහන්සේ රැකබලාගත්තු ආවතේ ප්‍රතියන් සත්වයෙක් වෙනම් උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ මේ බුද්ධ වචනය අපිට දක්වා ගේන්න යම් සත්වයෙක් අපෝපකාර කරලා මේ සියලුම සත්වයෝ පින් බලාපොරොත්තුෙන් සිටිනා නම් ඒ සියලුම සත්වයන් මේ කුසල අනුමෝදන් වේවා. ඒ වගේම පන්සල නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාට මේ කුසල අනුමෝදන් වේවා. උන්වහන්සේලාට රැකබලා ගන්නා සියලුම සත්වයන් මේ කුසල අනුමෝදන් වේවා. ගුරු ස්වාමීන් වහන්සේ ඇතුළු ගුරු ස්වාමීන් වහන්සේ රැකබලා ගන්නා සියලුම සත්වයන් මේ කුසල අනුමෝදන් වේවා. මේවා සංවිධානය කරන්න අප වෙලා මහන්සියෙන් සියලුම මාත්මයන් මේ කුසල අනුමෝදන් වේවා. මේ වගේ වැඩසටහන් කරගෙන යන්න අපේ ගෙවල් වලින් අම්මලා තාත්තලා දුව දරුවෝ අඹසමියන් දක්වන සහයෝගයට සියලුම දෙනාට මේ කුසල අනුමෝදන් වේවා. තමන්ගේ සසර ගමන කෙටි කර ගන්න ගමන් මේ ශාසන කටයුත්තකට ඔබ දීලා පරදීලා මේ වගේ නිවාඩු දවසක සතිය දවසක වැඩ කරන මේ සියලුම මහත්මීන්ටත් මේ කුසල අනුමෝදන් වේවා.
වගේම මේවා දැකලා යම් සත්වයෙක් සාදු කියලා ප්‍රීතියට ප්‍රමෝදයට පත් වෙලා අනුමෝදන් වෙනවා. මේ සියලුම සත්වයින්ටත් මනුෂ්‍ය වේවා මනුෂ්‍ය වේවා දුර වේවා ළඟ වේවා මේ කුසල අනුමෝදන් වේවා කියන ශීර්ෂයෙන් ඊතාවතාදී ගාථා සජ්ජායනා කරමු. ඊතාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඊතාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඊතාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාතපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාතපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාතපත්තිය. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.